අද වැඩසටහන ආරම්භ කරන්න කලින් අපිට තියෙනවා මේ පොඩි shout out එකක් කරන්න. ඒ තමයි lms.growingbeyond.lk වෙබ් අඩවියට ඔන්න අලුතින් ඇවිල්ලා තියෙනවා IELTS පාඨමාලාවක්. රටේ පවතින තත්ත්වයක් එක්ක බොහෝ දෙනෙක් උත්සාහ කරනවානේ රටින් පිට වෙන්න, පිට රටකට යන්න. හැබැයි ඒකට අත්‍යවශ්‍ය කරන කාරණයක් තමයි IELTS සමත් වීම. ඉතින් වසර 10කට ආසන්න කාලයක විෂය අධ්‍යක්ීම් තිබෙන. එතකොට විෂය වෙනුවෙන් නිරන්තරයෙන් යාවත් කාලින වෙන ගුරුවරියකගෙන් තමයි ඔන්න lms.growingbeyond.lk වෙබ් අඩවිය හරහා ඔබට IELTS ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් මේ මාසේ කියන්නේ ජනවාරි 29 වෙනිදා ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒට අදාළ ලින්ක් එක දානවා. ඒ ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ තවත් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි චීන භාෂා පාඨමාලාවකුත් අලුතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේට අදාළ ලින්ක් එක තියෙනවා. එය ලබා ගන්න. අපි ඔබට චෝදනාවක් එල්ල කළොත් ඔබ දේශපාලනය තුළ කන්‍යාභාවය විශ්වාස කරනවා කියලා. මම ඉන්නේ මතයක මම කොහොම හරි පාර්ලිමේන්තු යාමෙන් රට හැදෙනවා කියලා. සහ මට එහෙම මම කොහොම හරි පාර්ලිමේන්තු යාමේ උවමනාවකුත් නැහැ. පැතුම්ට අනුව සිංහල බෞද්ධ කියලා එකක් එක්සිස්ට් නැහැ. ඒක යම් ප්‍රමාණයකට බේස් ලයින් ඕන රටක ඕන තැනක ඕන ජාතියක ඕන වර්ගයක ඕන ගෝත්‍රයක ඕක තියෙනවා. ඔබ කියන්නේ හුදෙක් මේක කැම්පේන් එකක් වෙනුවෙන් හදපු සංකල්පයක් විතරයි කියලා. ඒ සංකල්ප අපේ රටේ දිගින් දිගටම තිබුණා. අනුර කුමාර කියන ඒ දේශපාලන චරිතය ගැන ඔබට තිබෙන අදහස ඔබට තියෙන කියවීම කොයි වගේ? මම දකින්නේ අර ද ලීඩර් විදිහට හෝ මම දකින්නේ රටට අවශ්‍ය විසඳුම ඔහු කියන. ආචාර්ය හර්ෂද සිල්වාගේ දේශපාලන භාවිතයේ සම්බන්ධයෙන් ඔබගේ කියවා ගැනීම කොයි වගේ? හොඳම 11 දාන්න ඕනේ වගේ ක්‍රිකට් මැච් එකකදී ඒ 11 ඇතුලේ හර්ෂත් ඉන්නවා නම් මම කැමතියි. පාටලේ චම්පික නම් ඔබ මේ වෙලාවේ කරන දේ මොකක්ද? මම පාටලේ චම්පික රණවක නම් එක්සැක්ට්ලි කරන්නේ ඔහු කරන දේම තමයි. මොකද ඊළඟ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරන එක. අනිල් වික්‍රමසිංහ නම් මේ වෙලාවේ ගන්න තීරණය කොයි වගේ එකක් වේවි? ඇත්තටම මම විශ්‍රාමය යනවා. පාර්ලිමේන්තුව තුල එකට වැඩ කරන අවස්ථාව ලැබුණොත් ඔබ වැඩ කරන්නේ මේ අතරින් කාත් එක්කද? පාටලි. අපි හිතනවා ලංකාවේ දේශපාලනය ගැන අලුත් බලාපොරොත්තු හදාගන්න නම් එන්න නියමිත සහ ඇවිල්ලා ඉන්න දේශපාලකයන් ගැන හොඳ අවබෝධයක් රටේ ජනතාවට තිබිය යුතුයි කියලා. මොකද ඔවුන් යම් යම් කාරණා සම්බන්ධයෙන් දරන මතය කලින් සලකුණු කරලා තියෙන එක හරිම ලේසි වෙනවා රටේ ජනතාවට යම් සිද්ධියක් අරඹයා ඔවුන් මොන වගේ පියවරයක් මොන වගේ තීරණයක් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද කියන කාරණාව ගැන අදහසක් ගන්න. ඒ නිසාම ලංකාවේ මේන් ස්ට්‍රීම් පොලිටික්ස් වලට එන්න දැඩි කැපවීමකින් වැඩ කටයුතු කරන පැතුම් කරනට අපි වැඩසටහනට ආරාධනා කළා විවෘත සංවාදයක් වෙනුවෙන්. ඉතින් පැතුම් කොහොමද මේ එන්නේ නැද්ද ලංකාවට ළඟදී මෙහි හරි ජරමර මෙහි හරි කලබල පැතුම්. එන්නේ නැද්ද ලංකාවට ළඟදී? 2020 අගෝස්තු මාසේ ඡන්දේ පෙරදුනාට පස්සේ මම තීරණය කරා ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් මට බිරිඳත් එක්ක එයාගේ විශේෂඥ වෛද්‍ය පුහුණුවකට අවුරුදු 2ක් එංගලන්තයට එන්න තිබ්බා. ඉතින් මම හිතුවේ නෑ කවදාවත් මම විතරක් නෙමෙයි මං හිතන්නේ මේ වර්තමාන ආණ්ඩුව ගැන නරකට හිටපු නරක ගැන මේක නරකක් වෙයි කියලා දරුණුවටම හිතපු කෙනාවත් මෙච්චර දරුණු වෙයි කියලා හිතන්නේ නැති කියලා මේ කඩා වැටීම. ඉතින් මේ කඩා වැටීම අපි හිතනටත් වඩා වේගයෙන් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් රටේ දේශපාලන රික්තකයක් ඇවිල්ලා තියෙනවා. මමවත් බලාපොරොත්තු වෙන්නේ මේක මට ඊළඟ ඡන්දයට සූදානම් වෙන්න මෙච්චර ඉක්මනට වෙයි කියලා. ඉතින් ඒකයි මම අවුරුදු 2ක්ම මේ ගමන එංගලන්තයේ ඉන්න තීරණය කරේ. විශේෂයෙන් මගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන් දේශපාලනය ගැන හදාරන්නත් අන්තර්ජාතික වේබලබඳව අත්දැකීම් ලබා ගන්නත් තියෙන උවමනාවට නමුත් දැන් ඒක තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. කවුරුත් මේ රටේ හිටපු කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙච්ච නොවෙච්ච විදිහට දැන් මේ රට කඩාගෙන වැටලා තියෙනවා. එහෙනම් ඇත්තටම දේශපාලනයේ ඉන්න හැමෝටම මෙතෙන්ට රටට ඇවිල්ලා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න නායකත්වයේ දීමක් ජනතාවට අවශ්‍ය වෙනවා. එහෙනම් මම බොහොම ඉක්මනින් රටට එන්න කටයුතු සූදානම් කරගනිමින් ඉන්නේ. හරි මේ ඔබ ලංකාවට එනකන් අපි එහෙනම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි වැඩසටහන ආරම්භ කරමු. මේ මුලින්ම ඔබෙන් අහන්න යන ප්‍රශ්නය පැතුම් මේක අපි බොහෝ දෙනෙකුගෙන් අහලා තියෙනවා වගේම අපිට ඒ සම්බන්ධයෙන් විවිධාකාර පිළිතුරු ලැබිලා තියෙනවා. ඒ නිසාම මේ ගැන දරන මතය ඔබ දරන මතය කොයි වගේද කියලා දැනගන්නත් එක මේ ප්‍රශ්නය මුලින්ම ඔබට යොමු කරන්න ඕනේ කියලා හිතනවා. ඔබ හිතන විදිහට ලංකාවේ අපිට වැරදුණු තැන අපි වරද්දගත්ත තැන කොතනද? මම මේක ලංකාව මේ අද තියෙන තත්ත්වයට එන්න කරන ප්‍රධාන තැන් තුනක් ගැන කතා කරනවා.
ඒ ප්‍රධාන තැන් 3 ගත්තාම පළවෙනි එක තමයි මේ දීර්ඝකාලීන ණය උගුල එහෙම නැත්නම් අර්බුදය කියන එක. අපි කියනවා ඉංග්‍රීසියෙන් මේකට long term debt cycle එකක අපි ඒ cycle එකක් ඇවිල්ලා cycle එක burst වෙන තැනට ඇවිල්ලා ඉන්නේ. දෙවැනි කාරණේ තමයි ගෝලීය ව්‍යසනය කොරෝනාව මේක උඩට හරියටම සමපාත වෙලා තියෙනවා. තුන්වෙනි කාරණය ඒ ප්‍රශ්න දෙකක් තියෙන ආසේ අතින් දාගත්ත ප්‍රශ්න ගොඩක් තියෙනවා. අතින් දාගත්ත ඒවා මම දැන් තුනකින් ප්‍රධාන වශයෙන් කියනවා. ඒ අතින් දාගත්ත ඒවා මහා ගණනාවක් තියෙද්දි ඒවා තුනක් ඒවෙන් කාරණා තුනක් සුවිශේෂී. ඒකින් පළවෙනි කාරණය පොහොර ගැටලුව. මම හිතාගෙන හිටියා මේ සමාජය වෙනස් කරන ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් එක අරන් එන්නේ කොරෝනාවෙන් කියලා. නමුත් කොරෝනාවත් පහු කරගෙන දැන් ඒක සමාන පැතුම් ඒ කියන්නේ අපේ ප්‍රශ්නේ මේ වර්තමාන ආණ්ඩුව ගැන නෙවෙයි. ඇත්තටම අපි අහන ප්‍රශ්නේ රටක් විදියට පුළුල්ව බැලුවොත් රටක් විදියට අපි වරද්දගත්ත තැන කොතනද? ඔව් එහෙම විශාලාංගල්ලයකින් අරගෙන මේක විස්තර කරන්න ගියොත් මට ඒක සාමාන්‍ය රටේ ආර්ථිකය කලාප තුනකට මම වෙන් කරනවා. මම ඒක ටිකක් බොහොම ගැඹුරට අරගෙන යනවා. මම හිතන්නේ රටක සිස්ටම් එකක් වෙනස් වෙනවා කාලෙන් කාලෙට. අපි ඉතිහාසයේ දිගහැරලා ගත්තොත් හැමතිස්සෙම රටක පාලන ක්‍රමයක් ආර්ථික ක්‍රමයක් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වෙනස් වෙන කාලවලට යම්කිසි බොහොම ලෝකයේ වැදගත් ඓතිහාසික සම්දිස්ථානයක් බවට පත් වෙනවා. උදාහරණයකට අපේ රට වෙනස් වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිඳ වැටෙනකොට ලංකාවට නිදහස හම්බ වෙනවා. එතකොට 48 දී ලංකාවේ දේශපාලන ක්‍රමය අපි දකිනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් දේශීය දේශපාලකයන්ගේ අතට බලය හුමාරු වෙනවා. ඔන්න ඔතන ඉඳලම තමයි රටේ වර්තමාන ගැටලුවට එන්න තුඩු දෙන කරුණු කාරණා ටික පටන් ගන්න. මොකද මේ සිස්ටම් එකකින් වෙනස් වෙනවා. අතන තියෙන්නේ මම ඔකට කියනවා මේ ක්‍රිටිකල් ජන්ක්ෂන් එකක්. මේ ජන්ක්ෂන් එකේදී සිස්ටම් එක මාරු වෙනකොට ඒක හරි තැනකින් පටන් ගත්තේ නැත්නම් ජනතාවට වාසිදායක ජනතාවට බලය තියෙන ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන්න පුළුවන් ක්‍රමයකට සිස්ටම් එකකට මේක අපි හදාගත්තේ නැත්නම් සාමාන්‍යයෙන් ඒක ආයි කරකෙන්නේ අර විෂම චක්‍රයක් වගේ නරකකට. ඉතින් අපිට එතනදිත් ඒ හන්දියේදිත් ඒ ජන්ත්‍රකේදී ඔපචුනිටි එකේදිත් අපි ඒක වරද්දාගත්ත જાතියක් විදිහට. මොකද ලංකාවේ දේශපාලන බලය අත් කරගන්නේ අර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආර්ථික මොඩල් එකෙන්ම පොහොසතුන් වෙච්ච ධනවතුන් වෙච්ච ලංකාවේ ඒ වෙනකොට බිහි වෙලා හිටිය ප්‍රභූ පැලැන්තිය. ඉතින් ඔවුන්ම තමයි මේ දේශපාලනය අතර ගන්නෙ. හැබැයි ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කිරීමේ උවමනාවක් ඉන්නේ නැහැ. ක්‍රමය වෙනස් කරොත් ඔවුන්ගේ පැවැත්මට ඒක බාධාවක්. හේතුව තමයි ඔවුනුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වගේම ලංකාවේ වතු ආර්ථිකයක් එහෙම නැත්නම් මේ කැණීම් ආර්ථිකයක් මගින් අර අඩු වියදම් ශ්‍රමිකයන් විදිහට රටේ ජනතාව තියාගෙන ඉඳලා ඒවැයෙන් අරගන්න ආර්ථික ප්‍රතිලාභ පිටරටට අපනයනය කරලා තමන්ගේ ආර්ථිකය තමන්ගේ දියුණුව තමන්ගේ පැවැත්ම හදාගත්ත පරම්පරාවක් හිටියේ. ඒගොල්ලෝ රටේ පාලන බලය අරගෙන යනකොට එතන ඉඳලා මේගොල්ලන්ට උවමනාවක් එන්නේ සිස්ටම් එක වෙනස් කරන්න. එතකොට ඔබ ඔය කියන්න හදන්නේ ඇත්තටම අපි රටක් විදියට වරද්දගත්තු තැන 48 නිදහස ගන්න වෙලාවේ කාටද බලය දුන්නේ කියන කාරණාව වගේ ඒ වගේ දෙයක් සම්බන්ධයෙන්ද ඔබ ඔය කියන්නේ? එතනින් තමයි මේක පටන් ගන්න. මං කිව්වේ ඒකයි මේක සිස්ටම් එකක් රටක පටන් ගත්තාම මේ සිස්ටම් එක සාමාන්‍යයෙන් අවුරුදු 70ක් 80ක් දිගට කරකිනවා. දැන් අපි ගත්තොත් අධිරාජ්‍යයක් වුණත් හැදුනම අවුරුදු 100ක් 150කට පස්සේ ඒක බිඳ වැටෙනවා. ওই විදිහට සිස්ටම් හැදිලා ඒක වෙනස් වෙවි යන කාලෙන් කාලෙට යම්කිසි රටාවක් තියෙනවා. ඒ රටාවේ අපිට හම්බෙච්ච ඔපචුනිටි එකක් තමයි 48 දී ජන්ක් එක. මොකද එච්චර කාලම යටත් විජිතය වෙනස් කරන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඉබේම වගේ බිඳ වැටෙනවා. යාගේ ස්වභාවික මරණයක් වගේ සිද්ධ වෙන්නේ යාගේ ආයු කාලය ඉවර වෙලා. නමුත් අපි එතනින් නැගිටින්න උත්සාහ කරන්නේ නැතුව අපිත් අහුනේ ඒ වගේම තිබ්බ වැරදි සිස්ටම් එකකට. එතකොට ඒ වැරදි සිස්ටම් එක තමයි අවුරුදු 70 ගාණක් කරකිලා දැන් මේ පැටර්න් එකෙන් ඒක බස් ට්‍රෙන්ඩ්යි දැන් යන්නේ. ඇත්තටම පැතුම් මේ මම ඔබෙන් අහන්නත් ගියේ ඒ වගේ ප්‍රශ්නයක්. කියන්නේ ඇත්තටම ඔබ කියන විදිහට එන්න නියමිතත් මේ ඔබ කියන වගේ ක්‍රිටිකල් ජන්ච් එකක්ද? එක්සැක්ට්ලි ඒක තමයි මම අර මුලින්ම කියන්න හැදුවේ. ඒ ක්‍රිටිකල් අවුරුදු 73ක් කරකිච්ච මේ සිස්ටම් එක මේ පැටර්න් එක මේ සයිකල් එක ඔක ලොන්గ్ ටර්ම් ඩෙප් සයිකල් එකක්. ඒ දීර්ඝකාලීනව යන සාමාන්‍යයෙන් රාජ්‍යයක තියෙන ක්‍රමවේදයක් හැදිච්ච විදිහ සිස්ටම් එක කඩන් බිඳලා වැටෙනවා. මොකද ඒක ඉන්න පාලකයන්ටවත් සාමාන්‍යයෙන් රටක පාලකයෝ ඉන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න තමන්ගේ පැවැත්ම තහවුරු කරන සිස්ටම් එක නඩත්තු කරගන්න. හැබැයි ඒගොල්ලන්ටවත් ඒක පවත්වාගෙන යන්න බැරි විදිහට ඓතිහාසිකව එන අවස්ථාවක් එන ඔපචුනිටි එකක් එනවා. අන්නේ ජන්ච් එකක් තමයි මේ වෙලාවේ අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ ලොන්గ్ ටර්ම් ඩෙප් සයිකල් එක බස්ට් වෙන්න යනවා. ඒක උඩට කොරෝනාව ඇවිල්ලා ඉන්නවා. ඒක උඩට අර මං කලින් කිව්ව තුන්වෙනි කාරණේ අතින් දාගත්ත ප්‍රශ්න
පොහොර ගැටලුව එක්ක සාගතයක් එමින් ඉන්නවා 20 වෙනි සංශෝධනයක රටට ආයෝජන එන එක දරුණු විදිහට වළක්වා ගන්න තත්ත්වයක් රටේ ඇති වෙලා තියෙනවා නීතිය පරමාධිපත්‍යයට වඩා ඉහළින් ඉන්න ජනාධිපතිවරයෙක් බිහි කිරීම මත තුන්වෙනි කාරණය තමයි අපේ අලුත් ආණ්ඩුව පත් වෙච්ච ගමන් 2020 මුල භාගයේම කරපු මේ බදු සංශෝධනය. ඒ බදු සංශෝධනයත් එක්කම තමයි අර ඩෙප් සයිකල් එක බර්ස්ට් වීම පටන් ගත්තේ. බදු සංශෝධනයත් පොහොර ගැටලුවත් 20 වෙනි සංශෝධනයත් කියන තුන් කට්ටුව රටේ අතින් දාගත්ත ප්‍රශ්න තුනක් විදිහට මම දකිනවා. ඒ ප්‍රශ්න තුනත් මේ ක්‍රිටිකල් ජංක්ෂන් එකේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරමින් ඉන්නවා. මේ සිස්ටම් එක කඩා බිඳලා දාලා ඉබේම ඓතිහාසිකව කඩාගෙන වැටෙන්න. ඉතින් අපි බලාගෙන ඉන්නේ ඒක කඩාගෙන වැටුණාට පස්සේ මේක අලුත් තැනකින් අලුත් සිස්ටම් එකක අලුත් රටක් පටන් ගනිවි කියලා. ඉතින් මේ මෙතනින් එහාට අපි ඔබෙන් අහන ප්‍රශ්න ටික බොහෝම වැදගත් වේවි. මොකද ඔබ මේ අලුත් ක්‍රමය නිර්මාණය කරන්න දායක වෙන්න බොහොම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන නිසාම මම මේ අහන්න යන ප්‍රශ්නෙට මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නෙට ඔබට දීර්ඝ පිළිතුරක් තිබෙන්න පුළුවන්. හැබැයි බොහොම කෙටියෙන් උත්තර දෙන්න. ඔබ විශ්වාස කරන විදිහට ලංකාවට ගැළපෙන ආර්ථික මොඩලය මොකක්ද? හොඳයි ආර්ථික මොඩල් එක ගත්තාම දැනටමත් අපේ රටේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික මොඩල් එකක් තියෙනවා. මම ඒක කිව්වේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ආපු දැනට අපේ පවත්වාගෙන යන පාලකයෝ සහ ඒගොල්ලන්ගේ ප්‍රභූ පැලැන්තියත් වටේ ඉන්න ව්‍යාපාරිකයොත් එකතුලා රටේ ආර්ථික ප්‍රමුඛතා තමන්ගේ ආර්ථික ප්‍රතිලාභ තමන් ළඟට ගන්න සූරාකන ආර්ථික ක්‍රමයක් තමයි දැන් අපිට තියෙන්නේ. අපි හිතනවා විවෘත ආර්ථිකය තිබ්බා කියලා. දැන් අවුරුදු 40කටත් වඩා විවෘත ආර්ථිකය. නමුත් ඒක හැබෑවටම විවෘත ආර්ථිකය ක්‍රියාත්මක රටේ වෙන්නේ නැහැ කියලා ඔක තේරෙන්නේ අපි ලෝකෙ දිහා පොඩ්ඩක් හැරිලා බැලුවාම. ඒ හින්දා අපිට ඕන අලුත් ආර්ථික මොඩල් එක පැහැදිලිවම මේ විවෘත ආර්ථිකයේ පදනම් වෙච්ච විවෘත වෙළඳාම අපි සහයෝගය දෙන රටේ දේශපාලනය විසින් පැහැදිලිවම සහයෝගය දෙන එකේ රටේ දේශපාලන මොඩල් එක තුලින් රටේ ආර්ථිකය දියුණු කරන්න හදපු අලුත් ආර්ථික ක්‍රමයක්. ඒක ඇත්තටම මේ ගෝලීය ආර්ථිකය සමග මුහු වෙන්න පුළුවන් එක. අපි කියන මේ ග්ලෝබලි ඉන්ටිග්‍රේට් වෙන්න පුළුවන් ඉකොනොමික් මොඩල් එක. මේක අපි ලෝකයේ මහ ජනතාවට සාපේක්ෂව අපේ රටේ ඉන්න මහ ජනතාව 0.3කටත් වඩා අඩුයි. ගෝලීය මහ ජනතාවට සාපේක්ෂව අපේ රටේ ඉන්න මහ ජනතාව. ඉතින් මේ මෙච්චර පුංචි ජනතාවකට බෑ ලෝකය වෙනස් කරන්න. අපිට පුළුවන් එකම දේ තමයි අර ලෝකයේ යන රටාව හඳුනගෙන. ඒ ලෝකයේ පැටර්න් එකකට හැමතිස්සම යන්නේ. ඒ ලෝකයේ මේ වෙලාවේ තියෙන නිදහස් වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති. ඒවෙන් ඒ විවිධ රටවල් විවිධ දේ නිෂ්පාදනය කරනවා. අපි හොයාගන්න ඕනේ අපිට පුළුවන් මොනවද? අපිට පුළුවන් දක්ෂකම් මොනවද? අපිට පුළුවන් නිෂ්පාදන හැකියාවන් තියෙන මොනවද? අපි අපේ හැකියාවන් මගින් අපි කොහොමද ලෝකයට දෙයක් නිර්මාණය කරලා දීලා මේ ලෝකයේත් එක්ක මුහු වෙන්නේ. ගෝලීය වෙළඳාමත් එක්ක මුහු වෙන්නේ. අපි කියන මේකට globally integrated economy එකක්. ඒ හින්දා අපි මේ export oriented globally integrated economy එකක් හදන්න ඕනේ. economy එක හදන එක මූලික තැන තියාගෙන ඒක වටේට රටේ දේශපාලනය නිර්මාණය කරන්න ඕනේ. මොකද හැමතිස්සෙම රටක ආර්ථිකයක් පැන නගින්නේ දේශපාලනය විසින්. දේශපාලනයෙන් මගින් ආර්ථිකය තීරණය කරන්නේ දේශපාලනය විසින්. එහෙනම් මේ දේශපාලනය කියන එක හරියට හදාගන්න නැතුව කවදාවත් ආර්ථිකය කියන එක හරියට පැන නගින්නේ නැහැ. ඒ හින්දා ආර්ථිකය කියන එක හදන්න කලින් දේශපාලනය කියන එක අපිට පැහැදිලිවම හදාගන්න වෙනවා. දේශපාලනය හදාගෙන ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරලා අපේ මොඩල් එක අපි හරියට හදාගත්තොත් අපිට අර globally integrated export oriented economy එකක් හැදීමේ හැකියාව තියෙනවා. ඕක තමයි මම බලාපොරොත්තු වෙන ආර්ථිකයට කෙටියෙන් දෙන්න පුළුවන් උත්තරේ. පැතුම් මේ ඇතුළෙම අපිට දැනුණු දෙයක් තියෙනවා. දැන් මේ ආර්ථිකයේ රජයේ මැදිහත් වීම ගැන. අපේ රටේ ආර්ථිකයට රජය බොහොම තද බල විදියට අති විශාල විදියට මැදිහත් වෙනවා. අපි කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ මොනවද ගෙන්න ගන්නේ මොනවද යවන්නේ කියන මේ සියලු කාරණා තීරණය කරන්න රජය. හැබැයි අපි දකිනවා ලෝකයේ දියුණු රටවල් වල රජය කියලා කියන්නේ බොහෝම කුඩා ආයතනයක්. ඒගොල්ලෝ ඒ රටට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම වගේ බොහෝම කුඩා කාර්යයන් කිහිපයක් සිදු කරන්නේ. හැබැයි අපේ රජය තමයි ගෑස් ගැන කතා කරන්නේ, කෘෂිකර්මය ගැන කතා කරන්නේ, තෙල් ගැන කතා කරන්නේ, කරන්ට් ගැන කතා කරන්නේ. මේ සියලු දේවල් ගැන ගේන ගෑස් ටැංකි ටික ගැන කතා කරන්නේ. අරවා මේවා පොහොර ගැන හැම දෙයක් ගැනම කතා කරන්නේ රජය. අපි මේ කතා කරන්නේ රජය විශාල වීම ගැන ඇත්තටම. ඔබට හිතෙන්නේ නැද්ද පැතුම් ඔබට අනුව මේක වෙන විදියකට සිද්ධ වෙන්න ඕනේ කියලා? ඒ කියන්නේ රජය සතු වගකීම් රජයට තියෙන රාජකාරී වෙන එකක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් අපි ඒකත් 48ටම අරගෙන ගිහිල්ලා බැලුවොත් අපි දන්නවා 1948 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සීතල යුද්ධය පටන් ගන්නවා. රුසියාව එක පැත්තකින් නැගී හිටිනවා, අනිත් පැත්තෙන් ඇමරිකාව නැගී සිටිනවා. සෝවියට් රුසියාව කියන එකේ නැග්ම
තියෙන්නෙම වාමාංශික අදහසින් මේ කොමියුනිස්ට්වාදී ක්‍රමයකට. අපේ රට දැන් බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වුණාම පැහැදිලිවම අපේ රටේ තියෙන මේ බටහිරට වෛර කරන ස්වභාවය ඒක සාධාරණයි. මොකද අපි ඔය යටත් කරගෙන ඉඳියා මෙච්චර කල් කියන වේදනාව තියෙනවා. ඉතින් ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාව රුසියාව දිහා බලන්න ගත්තා. රුසියාව කියන්නේ 1950 ඉඳලා අධිකව සාමාන්‍යයෙන් සාර්ථක වෙච්ච රටක්. ඒ හින්දාම තමයි අභ්‍යවකාශ තරගයේදී පවා ඔවුන් ඉදිරියට යන්නේ. ඔවුන්ගේ දියුණුවට විශේෂයෙන් හේතුනේ ඔවුන් සතුව තිබුණු විශේෂ සම්පත් ප්‍රමාණය, ස්වභාවික සම්පත් ප්‍රමාණය. ස්වභාවික සම්පත් විශේෂයෙන් තෙල් සහ ලෝහ වර්ග ඒ රට තුළදීම හොයාගන්න පුළුවන් වීම කියන කාරණේ. ඉතින් ඒගොල්ලන්ට ලැබුණු ලොකු සම්පත් එක්ක ඒගොල්ලන්ගේ ආර්ථික විද්‍යාව දියුණු වෙන්න ගත්තා. ඒක දිහා බලාගෙන හිටියා. ඉන්දියාව දිහා බලාගෙන හිටියා අපි. ඒ හින්දා අර බටහිරට වෛර කරන ස්වභාවයත් මේ වාමාංශික කොමියුනිස්ට් කඳවුරේ වර්ධනයක් දකින්නකොට අපේ රටවල් වල දේශපාලනය තුළ වාමාංශික අදහස් වැඩි වුණා. ඒ වාමාංශික අදහස් වැඩිවීමේ පීක් එක එන්නේ 1971 77 අතර කාලය සිරිමාව බණ්ඩාරනායකගේ ආණ්ඩුව කාලේ. රජයේ පාලනයට ගොඩක් දේවල් ගන්නවා. සාමාන්‍ය අපි කියන්නේ රජයට පවර ගත්ත ගොඩක් කර්මාන්ත. ඒ වගේම තමයි රාජ්‍යකාධිකාරියක් බිහි වුණා. ඔක ඔක්කොම ඒ බලාගෙන හිටියාර ඒ වෙලාවේ ගොඩක් ඉදිරියට ඇදින් යන බටහිර කඳවුරට තර්ජනයක් වෙමින් ලෝකයේ ඉස්සරහට ආපු රුසියානු ප්‍රමුඛ කොමියුනිස්ට් කඳවුරේ සාර්ථකත්වය තමයි ඒකට හේතුනේ. සෝවියට් රුසියාව දිහා බලාගෙන ඉන්දියාව දිහා බලාගෙන අපේ අයත් බටහිරට විරුද්ධ කඳවුරකට ගාල් වෙන්න ගත්තා. ඒතකොට වාමාංශික අදහස් වැඩිවීම මත අපේ රජයට ගොඩක් ව්‍යාපාර කරන මට්ටමකට රාජ්‍ය මැදිහත් වීම කියන සංකල්ප ඉබෙන්න ගත්තා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ලංකාවේ බිහිවන විශ්වවිද්‍යාල උපාධි ගන්න ශිෂ්‍ය පරම්පරාවට වාමාංශික අදහස් ගොඩක් පෙව්වා. ඉතින් මේ වාමාංශික දේශපාලනය ජාතිකවාදී දේශපාලනය ඔක්කොම එකතු වෙලා යනකොට මේක රාජ්‍ය මැදිහත් වීම රටේ දේශපාලනය තුළ වැඩි වෙනවා. හැබැයි ඒක වැරදුනාට පස්සේ 77 සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුවට වරද්ද ගත්තාට පස්සේ ඒකට ආපු ප්‍රතික්‍රියාවක් තමයි ඊළඟට එන්නේ ජේ.ආර්.ගේ අපි දන්නා විවෘත ආර්ථිකය අරන් එන්නේ 78 දී. ඉතින් ඊට පස්සේ එතන ඉඳලා රටේ විවෘත ආර්ථිකයේ තිබ්බයි කිව්වට ඇත්තටම විවෘත ආර්ථිකය අර ඒකේ උපරිම කාර්යක්ෂමතාවයෙන් හොඳ ක්වොලිටි එකෙන් ගුණාත්මකව ක්‍රියාත්මක වෙලා නැහැ. ක්‍රියාත්මක වෙලා තියෙන සූරාකෑමම තමයි අර රාජ්‍ය කියන දේ එයාගේ ව්‍යාපාර කරනවා කියන මේ වෙළඳාමට ආර්ථිකයට මැදිහත් වෙනවා කියන කාරණාවෙන් ඉවත් වෙලා තියෙන්නේ අවමම. මොකද අර වාමාංශික දේශපාලනය තවමත් රටේ මුල් බැසගෙන තිබ්බ හින්දා තාමත් අදටත් අපේ දේශපාලන වේදිකාවල විවෘත ආර්ථිකයට බනිනවා. අදටත් සාමාන්‍යයෙන් යම් දෙයක් පුද්ගලීකරණය කිව්වහම සාමාන්‍යයෙන් කොටස් නිකුත් කරනවා කිව්වහම මේ මහජන දේපල විකිණීමක් විදිහට ලොකුවට කෑ ගහනවා. ඉතින් ඒ වාමාංශික අදහස් අදටත් මිනිස්සු සලකන්නේ අධිරාජ්‍යයන්ට බය, ධනවාදයට බය, මේ සල්ලි හම්බ කරනවට බය. ඒ වගේ වාමාංශික අදහස් අපේ රටේ තාමත් මුල් බැසගෙන තියෙනවා. ඒ හින්දාම ඒගොල්ලෝ මේ රාජ්‍යාංශයේ තියෙන ආයතන පුද්ගලිකාංශයට යොමු වෙනවට නැත්තම් රාජ්‍ය කර්මාන්ත සහ ව්‍යාපාර කිරීමෙන් නික්මනවට ඉවත් වෙනවට කැමති නැති ස්වභාවයක් තියෙනවා. හැබැයි පැහැදිලිවම රටේ දැන් තියෙන ගැටලු වලට ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒක මොකද මුළු ලෝකයම විවෘත ආර්ථිකයෙන් බැඳිලා ධනවාදය වැළලගෙන තියෙනවා. සමහර අපි වගේ රටවල් මේ 70 ගණන් 80 ගණන් වල තිබ්බ පරණ කන්සෙප්ට් එක තාම මේ වාමාංශිකව රාජ්‍ය මැදිහත් වීම හොඳයි කියාගෙන කටයුතු කරමින් ඉන්නවා. ඒක ප්‍රතිඵල වෙලා තියෙන අපිට විශාල රජයක් උරුම වෙලා තියෙනවා. ඉතින් රට හදන්න පටන් ගන්නකොට අලුත් සිස්ටම් එකක් හැදෙනකොට පැහැදිලිව මේක පටන් ගනිද්දි මේ රජය කියන එක විශාල ලෙස කුඩා කරන්න වෙනවා. මේ රාජ්‍ය පරිපාලනය ගොඩාක් අප්ඩේට් කරලා මේක ගොඩාක් ට්‍රාන්ස්ෆෝර්ම් කරලා මේක සම්පූර්ණ වෙනස් තැනකට අරගෙන එන්න වෙනවා. එතනදී රජය කුඩා කිරීම වගේම රජයේ සේවකයන් අවම කිරීම කියන කාරණයක් අපිට කතා කරන්න පුළුවන්. පැතුම් ඔබ දේශපාලන සංවාද සාකච්ඡාවලට සහභාගී වෙද්දී විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ඔබේ නිතා පරිශුද්ධ දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වීම ඇතුලේ ඔබ කායික හරි එකතු වෙවි, ඔබ කායික හරි සන්දානගත වෙවි, ඔබ මොකක් හරි පක්ෂයකට යාවි වගේ ඔබට එල්ල වෙන චෝදනාවේ මේ කාරණා දකින නිසාම මේ අපිට පුද්ගලිකව ආපු ප්‍රශ්නයක්. එහෙම වෙන්න නම් පැතුම් ඔබ වෙනුවෙන් ඡන්දෙ දෙන්න අලුතින් මිනිස්සු බිහි වෙන්න ඕනි. ඒ නිසා අපි ඔබට චෝදනාවක් එල්ල කළොත් ඔබ දේශපාලනය තුළ කන්‍යාභාවය විශ්වාස කරනවා කියලා. කන්‍යාභාවය හොයනවා කියලා. ඒ කියන්නේ පැතුම් ඔබ ලංකාවේ බලයට එන්න ඔබට ඡන්ද දෙන්න අලුතින් මිනිස්සු බිහි වෙන්නේ නැහැ. එතකොට ඔබට ඡන්ද ගන්න වෙන්නේ අර 69 ලක්ෂයෙන් සහ 55 ලක්ෂයෙන්. ඒ නිසාමයි අපි මෙහෙන් මේ කහන්නේ මේ අතරින් ඔබ ඡන්දේ ගන්න ලොකු බාධාවක් නෙවෙයිද මේ එක්ස්ක්ලූඩින් කරන එක.
මිනිසුන්ව ඈත් කරන එක. ඇයි පැතුම් ඔබ ඒ වගේ තැනක හිර වෙලා ඉන්නේ? ඔව් ඕක මෙහෙම ලස්සනට දකින්න පුළුවන්. මොකද මම මේ දේශපාලනයට එන 2015 16 විතරදී කන්සිඩර් කරනකොට හිතනකොට මම තේරුම් ගත්ත දෙයක් තමයි මෙතන දැන් මේ තියෙන දේශපාලන පක්ෂවලට මේ රට හදන්න බෑ කියන තැනට මං ආවා. ඒ අයට මේ රටේ තියෙන බෙදීම නවත්තන්න බෑ. ඒ අයට මේ රටේ ඉන්න දක්ෂම නායකත්වයට සුදුසු මිනිසුන් අර දේශපාලනයට අරන් එන්න බෑ. ඒ ක්‍රමය පැවතින්නෙම ඒක ඇතුලේ මේ නරක මිනිස්සු හොරකම් කරන මිනිස්සු දූෂණ වලට කැමති මිනිස්සු ඉන්නකම්. ඒ සිස්ටම් එක හැදිලා තියෙන්නේ එහෙම. ඔය සිස්ටම් එක තව අවුරුදු 100ක් ගියත් රට හැදෙන්නේ නැහැ. ඔක ඔතනම තමයි තියෙන්නේ. එහෙනම් මම නිතරම කියන වචනයක් තමයි අපි හොයන්නේ රට හදන පාර. ඒ කියන්නේ මේ මම ඉන්නේ මතයක මම කොහොම හරි පාර්ලිමේන්තු යාමෙන් රට හැදෙනවා කියලා. සහ මට එහෙම මම කොහොම හරි පාර්ලිමේන්තු යාමේ උවමනාවකුත් නැහැ. මම කියන්නේ අපි පාර්ලිමේන්තු යන්නවත් එතනම පොඩි බාධා කිරීමක් කරන්න කැමතියි. පැතුම් අපි ඔබේ ඔය තරුණ ජවයට හරිය කැමතියි. ඔබ මේ වෙනුවෙන් කරනේ කැපකිරීමට අපි හරිය කැමතියි. ඔබේ ඔය ඇටිටියුඩ් එකට අපි හරිය කැමතියි. හැබැයි අපි කියන්න ඕනි දෙයක් තමයි පැතුම් ඔබ එළියේ ඉඳන් ඔබ ඔතන ඉඳන් ඔය කරන කිසිම දෙයකින් මේ පවතින දේශපාලනයට ඇල් පෙනිති තුඩක තරම්වත් දෙයක් කරන්න බැහැ පැතුම්. ඔබ හැමදාම ඔතන ඉඳගෙන කතා කරයි. අපි හැමදාම මේ පුටුවේ ඉඳගෙන කතා කරයි. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා ඔබ විශ්වාස කරන වෙනස ඇති කරන්නම් ඔබ අනිවාර්යයෙන්ම මේ දේශපාලනය තුළ බලය ලබාගත යුතුමයි. අපි ඒ වගේ තැනක ඉඳන් කතා කරන්නේ. මොකද අපි මේ ගත වෙච්ච කාලය තුළ අපි ලැබපු අත්දැකීම් එක අපි විශ්වාස කරන සහ අපි තේරුම් ගත දෙයක් තමයි අපේ රටේ දේශපාලනය වෙනස් කරනවා නම් මේ සංස්කෘතිය වෙනස් කරනවා නම් මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඉහළ ඉඳන් පහළට. හැබැයි ඔබ ඔය කතා කරන්නේ මේක පහළ ඉඳන් ඉහළට වෙනස් කරගෙන යන්න ඕනි වගේ හිරවෙච්ච තැනක ඉඳන් කියලා අපිට හිතනවා. ඒකමයි මේ ප්‍රශ්නය අපි ඔබෙන් යොමු කරන්නේ. ඇයි ඔබට බැරි නීති සම්පාදනය කරන තැනකට යන්න? ඒ කියන්නේ බලය ගත්තට පස්සේ කරන දේ තමයි වඩා වැදගත් වෙන්නේ. ඒකමයි අපි අහන්නේ. ඇයි මේ වගේ පටු තැනක ඉඳගෙන කතා කරන්නේ? ඒක පටු තැනක් නෙවෙයි ඇත්තටම. ඒකට දැන් ගෝඨාභය රාජපක්ෂ කියන උදාහරණය ඔබ ගත්තොත් ඔහු බලයට ආවට පස්සේ අපිට පේන කමිට්මන්ට්ස් වලට වඩා වෙන කමිට්මන්ට්ස් ගොඩක් එයාගේ පාක්ෂිකයන් වෙනුවෙන් එයාට ඡන්දයට වැඩ කරපු මිනිස්සු වෙනුවෙන් එයාට වියදම් කරපු මිනිස්සු වෙනුවෙන් එයාට තියෙනවා. ඒ දේවල් ඉටු කරන්න යාම මතම තමයි මේ කඩාගෙන වැටීම මුලින්ම වෙන්න පටන් ගන්නෙ. ඉතින් ලංකාවේ තියෙන මේ සිස්ටම් එක බ්‍රේක් කරගන්න නැතුව අපිට මේක කොච්චර කරත් මං හිතන්නේ බලයට විතරක් ගිහිල්ලා වෙනස් කරන්න හැකියාවක් තියෙයි කියලා. පැතුම් මේ ප්‍රශ්න ටිකක් ක්‍රිටිකල් නිසාම මම එතනම නැවත ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ තනි පුද්ගලයෙක්. හැබැයි ලංකාවේ දේශපාලනය කරන්න මාධ්‍ය බලය ඕනි, මූල්‍ය බලය ඕනි, පිරිස් බලය ඕනි. ඒ සියල්ලටම වඩා සංවිධාන ශක්තියක් ඕනි. ඒකත් එක්ක අපි ඔබෙන් අහන්න කැමතියි. මේ තිබෙන මේ තියෙන බොහෝම කෙටි කාලය තුළ ඔබ විශ්වාස කරනවද ඔබට ඒක කරන්න පුළුවන් කියලා? අපි කතා කරමු පැතුම් ප්‍රායෝගික දැනක ඉඳලා. හරි, ඔන්න ඔතෙන්ට තමයි අපි ඉස්සෙල්ලා කරපු කතාව වැදගත් වෙන්නේ. ඒක තමයි අපි දැනගන්න ඕනේ, අඳුන ගන්න ඕනේ මේ සයිකල් එකක් කරගිලා ඒක බස්ට් වෙන්න යන වෙලාව. ඒක තමයි සිස්ටම් එකක් ෆේල් වෙලා ආයි සිස්ටම් එක අලුත් තැනකින් පටන් ගන්නවා. දැන් මේ යන ක්‍රෙඩිට් සයිකල් එක මේගොල්ලෝ කොච්චර ණය අරගෙන ඔය යන උපක්‍රම කොහොම කරගෙන ගියත් මේක යම් තැනකදී මේ අවුරුදු 3 ඇතුළත බස්ට් වෙලා අලුත් තැනකින් පටන් ගන්න යාන්ත්‍රණයක් එනවා. හැබැයි අපි ලෝකෙ දිහා බැලුවොත් ඔය විදිහට සයිකල් බර්ස්ට් වෙලා රටක් අලුතෙන් නැගිටින වෙලාව එනකොටම ඒක අලුතෙන් අල්ලගන්න අර අලුත් පරම්පරාවේ ලීඩර්ෂිප් එකක් ඇවිල්ලා හිටියේ නැත්තම් අලුත් පරම්පරාවේ නායකයෝ ටිකක් බිහි වෙලා හිටියේ නැත්තම් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තිබ්බේ නැත්තම් මිනිස්සුන්ට තෝරා ගැනීම තියෙන්නෙම ආය අර පරණ කණ්ඩායම් වලින් කාට හරි ඡන්දේ දීලා උඩට ගන්න. ඉතින් මම ඔක හඳුනාගෙන තියෙන හින්දාම තමයි මම උත්සාහ කරමින් ඉන්නේ මේක සිස්ටම් එක බ්‍රේක් වෙලා ආයි පටන් ගන්නකොට එතනට දායකත්වය දෙන, එතනට සෙන්ටර් වෙන, එතනට බලාපොරොත්තුව දෙන මේ හරි තැනකින් මේක අල්ල ගන්න ඕන කියන තැන ඉන්න. මම හිතනවා ඔය තියෙන දේශපාලන මේ තියෙන ක්‍රමය යම් ආකාරයකට මේ කඩා වැටීමත් එක්ක වෙනස් වෙවි. මිනිස්සුන්ට වෙනස් වෙන්න වේවි. තරුණ පරපුරට නැගිටින්න වේවි. තරුණ පරපුරට යම් කිසි දේශපාලන වෙනසකට භාජනය වෙන්න වේවි. තීරණයක් ගන්න වේවි. අන්න ඒ තීරණය ගන්නකොට ඒකට නායකත්වය දෙන්න, ඒකට බලාපොරොත්තුව දෙන්න, ඒකට හරි පාර පෙන්නන තැනක අපි හිටගෙන ඉන්න ඕනේ. අපි පාර පෙන්නන තැනක ඒ පාර ඉස්සරහා හිටගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ යන්න සූදානම් වෙච්ච දවසට ඒගොල්ලොත් එක්ක ඒ ගමන යන්න. එහෙම නැතුව මමත් ගිහිල්ලා අර පාරවල් වල අනිත් අයත් එක්ක ගිහිල්ලා මඩ ගාගෙන කුණු ගාගෙන හිටියොත්
මට අර අලුත් වෙනසට අපේ අලුත් පරම්පරාව එකතු කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් මම පාර හොයාගෙන පාර පෙන්නගෙන පාර හඳුනගෙන ඒ පාර හිටගෙන ඉන්නවා මේ සිස්ටම් එකෙන් පස්සේ අපේ අලුත් පරම්පරාව වෙනස් වෙන්න සූදානම් වෙලා අපිත් එක්ක එකතු වෙයි. අන්න ඊට පස්සේ අපිට ඒ පාරේ යන්න පුළුවන්. ඒ පාර හිමින් පටන් ගන්න පුළුවන්. ඒක තාමත් කෙනෙකුට ඒ පාර නොපෙනෙන්න පුළුවන්. මොකද මේක කැලයක් කපාගෙන යනවා වගේ පාරක්. ඊට කලින් කවුරුත් ගිහිලා නැහැ. මිනිහෙකුගේ ජීවිත කාලයට වඩා මේ සිස්ටම් එක ගිහිල්ලා තියෙන අවුරුදු 73ක් එක දිගට. ඉතින් කවුරුත් මේක දැකලා නැහැ. එහෙනම් අපිට ඒක හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කලින් කාටවත් පේන්නේ නැහැ. කාටවත් දැනට උනත් විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔය ඔබ කිව්ව ධනය, ඔබ කිව්ව මාධ්‍ය, ඔබ කිව්ව මිනිස්සු, ඔබ කිව්ව ඔය සියලු දේවල් පරාජය කරගෙන යන්න මොහොතක් මේ සිස්ටම් ෆේලි එකකදී එනවා. අන්න ඒක එනකොට අපි පිරිසිදුව නිවැරදි තැන හිටගෙන ඉන්න ඕනේ කියලා විශ්වාසය මගේ ළඟ තියෙනවා. කියවීම තියෙනවා. අන්න ඒක අධ්‍යයනය කරමින් පාර රට හදන හරි පාර හොයාගෙන ඒක ළඟ හිටගෙන අපි ඉන්නවා. අපිත් එක්ක පරම්පරාවෙන් 100ට පොපියුලේෂන් එකෙන් 10%ක් 15ක් එකතු වුණත් මං හිතන්නේ අපේ ගමන සාර්ථකයි. 2035 වෙනකොට මේ රට හදන පාර අපි සම්පූර්ණයෙන්ම අල්ල ගන්නවා. පැතුම් ඔබ විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය තුළ පුද්ගල භාවයට තියෙන නිදහස කොයි වගේද? අපි අහන්නේ පුද්ගල නිදහස ඔබ සලකුණු කරන්නේ කොයි වගේ තැනකින්ද? ඔව් පුද්ගල නිදහස ගැන කතා කරන්න මම බොහොම කැමතියි. හේතුව තමයි මේ දේශපාලනය ඇතුලේ රටේ ආර්ථිකය ඇතුලේ පුද්ගලික නිදහස කියන එක ඉතාමත්ම වැදගත් සංකල්පයක්. විශේෂයෙන් අපි හදන අලුත් රටක් අපි මේ දියුණුව කියන දේ නම් හදන්නේ ලෝකෙත් එක්ක මූව් වෙන්න නම් හදන්නේ අපි ග්ලෝබලි ඉන්ටිග්‍රේටඩ් ඉකොනොමි එකක් නම් හදන්නේ අනිවාර්යෙන් අපේ රට අපේ ප්‍රධාන නගරය වෙච්ච කොළඹ මේක ලොකු ආර්ථික කලාපයක් බවට පත් වෙනවා ලෝකයේ තියෙන දියුණු නගරයක් බවට පත් වෙනවා අපි බැලුවොත් ලෝකේ තියෙන ඒ වගේ රටවල් වල ඒ වගේ නගර ගත්තාම ඒවා හැම එකකම තියෙන බොහෝ විට බොහොම ලිබරල් මානසිකත්වයක් තියෙන බොහොම නිදහසේ මිනිස්සු හිතන පතන ආර්ථිකයට මූලික තැන දීපු සාමාන්‍ය සංස්කෘතියක් ජීවන රටාවක්. ඉතින් මම විශ්වාස කරන අපි හදන මේ අලුත් ආර්ථිකයක අලුත් රටට පුද්ගලික නිදහස කියන එක ඉතාමත්ම වැදගත්. පුද්ගලික නිදහසට විතරක් මම ওই නිදහස කියන එක සීමා කරන්න ඇත්තටම කැමති නෑ. මොකද මෙතන තියෙනවා විශාල වශයෙන් ආර්ථික නිදහස කියන කාරණය. මහ බැංකුව ස්වාධීන වෙන්න ඕනේ, නීතිය ස්වාධීන වෙන්න ඕනේ. ආර්ථිකයේ නිදහස තියෙනවා. මොකද අපේ ආර්ථිකයත් රාජ්‍ය පරිපාලනයෙන් හිර වෙලා තියෙන්නේ. පර්මිට් ලයිසන්ස් ක්‍රම හරහා මේක ආර්ථිකය ඇත්තටම හිර කරගෙන මිරිකගෙන ඉන්නේ. අපි ওই දේවල් මේක ඇත්තටම කියන්නේ ඉකොනොමික් ෆ්‍රීඩම් එක. මේක ඉකොනොමි එක ලිබරේට් කරන්න ඕනේ. ඒවා ඔක්කොම ලිබරේට් කරන අතරේ ඒකේ එක කොටසක් විදිහට තමයි මම මේ පුද්ගලික නිදහස කියන කාරණය දකින්නේ. පුද්ගලික නිදහසත් අපි හිර කරන රටක් විදිහට තමයි මම දකින්නේ. ඒකට හේතුවම සාමාන්‍යයෙන් ඕනම රටක මේ කාරණා ටිකම තමයි තියෙන්නේ. එක පැත්තකින් සංස්කෘතියෙන් හිර කරනවා, එක පැත්තෙන් ආගමෙන් හිර කරනවා. පුද්ගලික නිදහස සීමා කරන්නේ ඔන්න ඔය කාරණා දෙකෙන්. ඒවා හින්දාම විවිධ නීති ගොඩනගලා පුද්ගලික නිදහස සීමා කරන තත්ත්වයන් ඇවිල්ලා තියෙනවා. නමුත් මම වෛද්‍යවරයෙක් විදිහට පුද්ගලික නිදහස කියන දෙයට විද්‍යාත්මකව යම්කිසි අර්ථකථනයක් බව මා සතුව තිබෙනවා. ඒක මම මෙතන ප්‍රකාශ කරනවට වඩා ඔබට වෙනම අහන්න ඕන. අපි වෙන දවසක කතා කරමු. ඒක දීර්ඝයි. ඉතින් එහෙනම් පුද්ගලික නිදහස උපරිමයෙන් ආරක්ෂා කරලා දෙන්න අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා රටක ආර්ථිකය දියුණු කරන්න නම් සහ ලෝකයේ එක්ක මොහො වෙන්න නම් ඒකට මම බොහොම විවෘතයි. ඒකත් එක්කම ඔබේ නහන්න කැමති පැතුම් දැන් ඔබේ දේශපාලන ව්‍යාපාරය තුළ LGBTQ සමාජිකයින්ට අවස්ථාව තියෙනවද? එහෙම නැත්නම් දැනටමත් ඔබේ දේශපාලන ව්‍යාපාරය තුළ ඔවුන් ඉන්නවද? නැත්නම් ඒ අය බඳවා ගැනීම ඒ අය ඔබත් එක්ක එක්කහු කර ගැනීම සම්බන්ධයෙන් යම් එකඟතාවයකට ඇවිල්ලා බෙදීමකට ඇවිල්ලා මොකක් හරි එහෙම තීරණයක් තියෙනවද? මම සාමාන්‍යයෙන් කතා කරනකොට සිංහල දෙමළ මුස්ලිම් කියලා ඔය වගේ වර්ග කරන්නේවත් නැහැ. මම කියන්නේ ශ්‍රී ලාංකිකයෝ කියලා. එතකොට ඔය විදිහට දැන් අපි ඔය කිව්ව ඔබ කිව්ව ඒ නමත් මම පාවිච්චි කරනකොට මට එහෙම වෙනසක් නැහැ. ඒගොල්ලන්ගේ ඒක තමන්ගේ සුව කැමැත්තෙන් වෙන දෙයක්. ඒක ඔයාගේ පුද්ගලික කැමැත්තට රාජ්‍ය පරිපාලනයෙන් හෝ රටේ රජයෙන් කිසිම බලපෑමක් කළ යුතු නැහැ. එහෙම වෙනසක් මම දකින්නේ නැහැ. ඕන කෙනෙකුට ඒ සාමාන්‍ය පුරවැසියෙක් නම් රටේ පුරවැසියෙක් නම් එච්චරයි වැදගත් වෙන්නේ. පුරවැසියා සහ රජය ප්‍රශ්නයක් වෙන විදියකට අහන්න. අපි උපකල්පනය කරමු. ඔබ බලයේ ඉන්න මොහොතක LGBTQ කමියුනිටි එක නියෝජනය කරන කෙනෙක්ට ඒ අයගේ විවාහ වීමේ අයිතිය. එතකොට ඒ අය සම්බන්ධ නීතියේ තියෙන ආරක්ෂාව වගේ දේවල් වෙනුවෙන් ඔබ ගන්න අදහස සහ ඔබට මේ මොහොතේදී තිබෙන තීරණ ඔබ ගන්න තීරණ කොයි වගේ වේවිද? ඒකත් ඔබ කලින් සඳහන්
කරපු තැන ඉඳගෙනම ගන්න තීරණයක් වේවිද ඒක ඔවුන්ගේ අයිතිය කියලා? ඔව් ඒ විවාහවීම කියන තැනටම අපි අරගෙන යන්න ගියොත් මේක රටේ දේශපාලනිකව අස්ථාවර තත්ත්වයක් වෙනවා. ඒකට හේතුව තමයි අපිට තව ඊට කලින් යන්න දුරක් තියෙනවා. දාම අපේ රටේ සාමාන්‍යයෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික සංසරණය සලකන්නේ අපරාධයක් විදිහට. ඒක ක්‍රියාත්මක නොවුනට නීතිය වගේ. අඩු ගන්න මේවා ඩීක්‍රිමිනලයිස් කරන්න වෙනවා මුලින්. ඒ තත්ත්වය ඇති කරලා සමාජය මේක අපිට එකපාරට බලහත්කාරයෙන් අතින් දාගෙන බලහත්කාරයෙන් මැදිහත් වෙලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේක තනියෙන් දේශපාලකයෙකුවත් පක්ෂයක්වත් විසඳන දෙයක් නෙවෙයි. නමුත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න අපිට පුළුවන්. මුලින් අපි මේවා ඩීක්‍රිමිනලයිස් කරලා මේකට නිදහසේ ඉන්න දීලා ඒක සමාජයට ඒත්තු යනකොට සමාජයේ ආර්ථික දියුණුවත් එක්ක ලෝකයේත් එක්ක මුහ වෙනකොට තව ලෝකය දකිනකොට මිනිස්සු වෙනස් වෙනකොට ඒ දේවල් වලට සමාජයෙන්ම මිනිස්සු විවෘත වෙනවා. ඒවට ඉඩ දෙන්න කාටවත් එක ගැටලුවක් නැති බව තේරෙනවා. නැත්තම් දැනට තියෙන ආගමික සීමා සහ සංස්කෘතික සීමා ඇතුළේ මේක බලහත්කාරයෙන් දේශපාලනිකව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් තත්ත්වයක් මම දකින්නේ. අමතක කරන්න එපා අපි කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන තැන. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේදී මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න ඒගොල්ලන්ව මුලින්ම වෙනස් කරගන්න වෙනවා. ඉතින් එතනට යන්න මම බලාපොරොත්තු වෙනවා අපි ලෝකයේත් එක්ක මුහු වෙනකොට ආර්ථිකය දියුණු වෙලා මිනිස්සු තව ටිකක් ලෝක පුරා ඇවිදිනකොට තොරතුරු බෙදා ගන්නකොට ගෝලීයකරණය තව ඉස්සරහට යනකොට ඒ වගේ දේවල් ඉස්සරහට සිදුවෙවි. හැබැයි මට පොරොන්දු වෙන්න පුළුවන් පළවෙනි පියවර විදිහට මේක මුලින්ම ඩීක්‍රිමිනලයිස් කරලා ඒ අයට සාමාන්‍ය විදිහට සමාජයේ හැසිරෙන්න අවස්ථාව අපි ලබා දෙන්න ඕන කියන එක. පැතුම් සිංහල බෞද්ධ වීම වගේ ලොකු සංකල්පයක් තියෙනවනේ ලංකාවේ. ඔබ මේ සිංහල බෞද්ධ වීම කියව ගන්නේ කොයි විදියටද? ඒ කියන්නේ මේ සිංහල බෞද්ධ කියන වචනේ ඇතුළෙම තියෙන පොඩි ප්‍රශ්නයක්. සිංහල වෙන්නේ බෞද්ධයෝ විතරමද කියන පටු සංකල්පයක්. පටු අදහසක් මේකේ තියෙනවා. හැබැයි ලංකාවේ ඡන්දවලදී ඉතාම වැදගත් වන සාධකයක් තමයි සිංහල බෞද්ධ වීම. ඒ කියන්නේ ජනාධිපතිවරයා කියනවානේ මං සිංහල බෞද්ධ ඡන්දවලින් ආවේ කියලා. ඉතින් ඡන්ද විශ්ලේෂණවලදී අපි දකිනවා සිංහල බෞද්ධ කියලා සලකුණු කරන නිසා ඔබ මේ සිංහල බෞද්ධ වීම ලංකාවේ තුලේ ඔබ කියව ගන්නේ කොයි විදියටද? මම කිසිම වෙලාවක කොහොම වර්ගීකරණයකට යන්නේ මම හැමතිස්සෙම ශ්‍රී ලාංකිකයන් විදිහට තමයි පුරවැසියන්ට කතා කරන්නේ. බෙදන්න යන එකම මම බොහොම අකමැති කතාවක්. ඉතින් ඔතනදී අපි බලන්න ඕනේ මේ සිංහල කතෝලික පිරිසක් ඉන්නවා. දැන් රටේ ඉන්න මුස්ලිම් පිරිසත් සිංහලම තමයි. ඒගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝ සිංහල. ඉතින් සිංහල කතෝලික, සිංහල බෞද්ධ, සිංහල මුස්ලිම් ඔය ඔක්කොම මේ එකතු කරන්න එකතුවෙන් තියනකම් අපේ රටේ 48 ඉඳලා මේ වෙනකම් කවදාවත් පිටින් ඇවිල්ලා කාවත් මිනිස්සු මරුවේ නැහැනේ. කොහෙන්වත් සතුරු ආක්‍රමණ ආවේ නැහැ. මේක ඇතුලේ තිබ්බෙම අපි මරා ගන්න ඒවා. කාලෙකදී දේශපාලන අරගල තිබ්බා, කාලෙකදී ආගමික අරගල තිබ්බා. ජාතිවාදී අරගල තිබ්බා. ඔන්න ඔය ජාතිවාදී සහ ආගමික අරගල කලින් කලට මතු වුණා. මතු වෙලා තමයි මිනිස්සු මරුනේ, රට විනාශ වුනේ, දේපල විනාශ වුනේ, රටේ ආර්ථිකය මෙච්චර පල්ලම් බහින්න හේතු වුනේ. ඉතින් මේ අපි දකිනවා මේ ජාතිකවාදය කියන කාරණාවක්. දැන් ඔය සිංහල බෞද්ධ කියන පොයින්ට් එක මේ කාලේ අපිට ත්‍රිවුර උනේ ගිය පාර ඡන්දෙත් එක්ක. මේක 50 ගණන් වල පීක් එකක් ආවා. ඊට පස්සේ ආයේ මේ දැඩි පීක් එකක් ආවේ මේ පාර ඡන්දෙට. ඒකත් ඕවත් රැලි විදිහට එනවා. ඒකත් එන්නේ දේශපාලනික උවමනාව මත. මම පුද්ගලිකවම ওই අත්දැකීමට මුහුණ දුන්නා රටේ ගිය පාර ජනාධිපතිවරණයට කලින්. මොකද මම දකින්නේ ඒක මේ ඡන්දෙට ගණන් හදලා එතකොට සිංහල බෞද්ධ කියන කොටස එක තැනකට ගොඩ ගහ ගන්න ඕන හින්දා ඒ අදහස් සමාජයේ වැපිරීමක් විදිහට තමයි මම ඒක දකින්නේ. එතකොට ඒගොල්ලන්ට ගොඩක් ගහගෙන ඡන්දය දිනා ගැනීමේ හැකියාව තිබුණ හින්දා. ඒකට 2015 ඡන්දය තිබ්බ විදිය අනුව ගාන හදලා බැලුවාම 2019 දී යලිත් ඔය දින්න කඳවුරට දිනන්නම නම් ඒගොල්ලෝ සිංහල බෞද්ධ ඡන්ද ටික ඒගොල්ලන්ට ගොඩ ගහන්න ඕනේ. ඉතින් 2015 ඉඳලා 19 වෙනකන් මේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රොපගැන්ඩා එක කොටසක් විදිහට තමයි මේ ජාතිකවාදය ත්‍රිවුර වෙලා ඇවිස්සලා එහෙම මම දකින්නේ. ඒ කියන්නේ පැතුම්ට අනුව සිංහල බෞද්ධ කියලා එකක් එක්සිස්ට් නැහැ. ඒක යම් ප්‍රමාණයකට බේස් ලයින් ඕන රටක ඕන තැනක ඕන ජාතියක ඕන වර්ගයක ඕන ගෝත්‍රයක ඕක තියෙනවා. මුවෙක් ඉන්නේ නැහැ හාවත් එක්ක මුවෝ ඉන්නේ මුවොත් එක්ක. අලි ඉන්නේ අලි එක්ක. ඒ වගේ මිනිස්සු කැමති එකට ඉන්න. එක වර්ගයකට ඉන්න. මම කියන්නේ මේ සිංහල වීම විතරක් ගැන නෙවෙයි. මේක ඇතුලේ ආගමික කැලලක් තියෙනවා. මං අහන්නේ මේ සිංහල බෞද්ධ කියන සංකල්ප ගැන. ඔබ කියන්නේ හුදෙක් මේක කැම්පේන් එකක් වෙනුවෙන් හදපු සංකල්පයක් විතරයි කියලා. ඒ සංකල්ප අපේ රටේ දිගින් දිගටම තිබුණා. ඒවා තිබ්බේ යම් කිසි යටක බේස් ලයින් එකේ බොටම් ලයින් එකක තියෙන දේවල්. ඒවා කාලෙන් කාලෙට උවමනාවල් මත ප්‍රොපගැන්ඩා මත ඒවා උස්සලා උඩට ගන්නවා.
ඒක මතු කරගත්තේ 2019 ජනාධිපතිවරණයට කලින් ඒ සිංහල බෞද්ධ කියන ගොඩ ලොකු කර ගැනීම උමනාව මත. ඒ කියන්නේ මිනිහෙක් උපදිනකොට කවදාවත් ජාතිවාදයක් නෙමෙයි. එයාට ජාතියක් නැහැ, ආගමක් නැහැ උපදිනකොට. ඉපදුනාට පස්සේ තමයි ඒ ටික උරුම වෙන්නේ. ඉතින් ජාතිය පිළිබඳ එන ආදරය, කැක්කුම, ඒ ආලය ඒක ටික ටික වර්ධනය වෙලා ඒකෙන් ටිකක් ඕවර් ගිය පිරිසක් රටක ඉන්නවා. ඕන ගෝත්‍රයක ඉන්නවා. පැතුම් ලංකාව වගේ රටක දේශපාලනයට ආගමික මැදිහත්වීම බොහෝම දරුණුවට තියෙනවා. ඒක ගැන මං හිතන්නේ අපි දීර්ඝ සාකච්ඡාවලට යා යුතු නැහැ. හැබැයි අපි උපකල්පනය කරමු. ඔබ බලයේ සිටින කාල වකවානුවක ඔබ ආගම කොයි වගේ තැනකද ස්ථානගත කරන්නේ? ඔව් මම අදහන ආගම ඇත්තටම බෞද්ධ. එතකොට මම බෞද්ධයෙක් විදිහට මම කැමති බෞද්ධ ආගම බොහොම ලස්සනට රැකිලා තියෙනවා නම්. ඒ රැකිලා තියෙන එකට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ තියෙන දේශපාලනයෙන් මේ රට මේ තියෙන දේශපාලනයෙන් මේ ආගම සම්පූර්ණයෙන්ම නිදහස් කරව ගන්න ඕනේ. එතකොට මේ ආගම දේශපාලනයට ඈඳලා අරගෙන මේ ආගම දේශපාලනය ඇතුළට ඔබවලා තියෙන්නේ මේ තියෙන වර්තමාන දේශපාලන ක්‍රමය මත. ඒක ඇත්තටම ලෝක ඉතිහාසය බැලුවත් දිගින් දිගටම සාමාන්‍යයෙන් මේ දේශපාලනයක් සිද්ධ වෙලා තියෙන්නෙම ආගමත් එක්ක. මේ දෙක බැඳිච්ච දෙකක්. මේක අපිට සරලව අරගෙන අද හෙට වෙන් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ලෝකයේ පැවතුනේ යම්සේද, රාජ්‍යයන් බිහි වුණේ යම්සේද, ඒත් එක්කම දිගින් දිගටම සමාන්තරව ඇවිල්ලා තියෙනවා. දැනටත් අපි අපේ රටෙත් මේ තත්ත්වය දැඩිව අත්දකිමින් ඉන්නවා. ඒකෙන් දරුණුම හානිය වෙන්නේ අපේ රටේම ඉන්න භික්ෂුන් වහන්සේලාට, අපේම රටේම ඉන්න බෞද්ධයන්ට, අපිට තියෙන මෙච්චර මේ සොඳුරු බෞද්ධ ආගමට. ඉතින් ඒ ආගම ආරක්ෂා කරගන්න නම් ඒ ආගම විතරක් නෙමෙයි අනිත් සියලු ආගම් වැඩිපුර අපි ආරක්ෂා කරගන්න ඕන නම් ඒ කල යුත්තේ දේශපාලනය සමග බද්ධ කරලා ඡන්දයක් දිනා ගන්න වාසි ලබා ගැනීම නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් දේශපාලනයෙන් වියුක්ත කරන්න උත්සාහ කිරීම. ඒක සම්පූර්ණයෙන් කරන්න බැරි වෙවි. ලෝකේ කවදාවත් ඒක කරලා නැහැ. හැබැයි අපි සෙකියුලර් රටක් හදනවා කියන්නේ ආගමික බලපෑමෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙච්ච දේශපාලනයක් නිර්මාණය කරන්න උත්සාහ කිරීම. අන්න ඒ උත්සාහය දරමින් ඉන්නේ අපේ ජාතික හරිත පෙරමුණේ ප්‍රතිපත්තියක් විදියටත් අපි දිගින් දිගටම ස්වාමීන් වහන්සේලාව දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් වැළකීලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේලාට දේශපාලන කිරීමේ අයිතිය අපි ඉවත් කරන්න උත්සාහ කරනවා. මොකද ස්වාමීන් වහන්සේලාත් මේ රටේ පුරවැසියෝ විදිහට වුන්ට දේශපාලන අයිතියක් තියෙනවා. ඒ අයිතියට ගරු කරන ගමන් ඒ භික්ෂුත්වය කියන එක දේශපාලනයට යොදාගෙන ඈදාගෙන ඒකෙන් වාසි ලබා ගැනීම අපි විශේෂයෙන් පිටු දකින්න ඒක කර නොකර ඉන්න අපි පොරොන්දු වෙනවා. ප්‍රථම අපි පිළිගන්න ඕනි දෙයක් තමයි මේ වෙද්දී අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගිලා තියෙනවායි කියන කාරණය. ඒ නිසාම අපි අහන්න කැමතියි අනුර කුමාරගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ඔබ ඉන්නේ කොයි වගේ තැනකද? අපි මේ අහන්නේ පක්ෂයක් ගැන නෙවෙයි, පක්ෂයකට යට නොවි අනුර කුමාර කියන ඒ දේශපාලන චරිතය ගැන ඔබට තිබෙන අදහස, ඔබට තියෙන කියවීම කොයි වගේද? ඔව් මම ඔහුගේ ෆෑන් කෙනෙක් වෙලා හිටියා 2013 14 කාලේ. විශේෂයෙන් ඔහු බොහොම ලස්සනට කතා කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අරගෙන ඒ වෙනකොට විස බීජයක් වෙලා තිබ්බ රාජපක්ෂ රෙජීමයට පහර දෙමින් හිටියා. ඉතින් මමත් ඒ වෙනකොට දේශපාලනයට එන්න අදහසක් නොතිබ්බ කෙනෙක්. ඉතින් ඒ වෙනකොට මම යම් ෆලෝවින් එකක් තිබ්බ. මට ඔහු එක දවසක් හමු වෙලා තියෙනවා. නමුත් මම පසුවට තේරුම් ගත්තා 2015 16 වෙනකොට ඔවුන් සතුව ඒකට අවශ්‍ය කරන විසඳුම සහ හැකියාව නැහැ කියලා. මම ඔහුව රටක නායකයෙකු විදිහට කැරිස්මා එකක් තියෙන, හැකියාවක් තියෙන, දක්ෂකමක් තියෙන මේ රටේ තියෙන ප්‍රශ්නය විසඳන්න පුළුවන් හැකියාවක් තියෙන අපි හොයන නායකයා, අපි බලාපොරොත්තු වෙන නායකයා විදිහට ඔහුව දකින්නේ නැහැ. ඔහු හොඳ කෙනෙක්, ජනතාවක් වෙන නායකත්වය දෙන කෙනෙක්. ඔහු සතුව දේශපාලන හැකියාවක්, අත්දැකීම් සම්භාරයක් තියෙන කෙනෙක්. ඔහු සතුව යම් කිසි කැලිබර් එකක්, කැපැසිටි එකක් තියෙනවා. හැබැයි මම දකින්නේ අර ලීඩර් විදිහට ඔහු, මම දකින්නේ රටට අවශ්‍ය විසඳුම ඔහු කියලා. එහෙනම් අහන්න කැමති ආචාර්ය හර්ෂද සිල්වාගේ දේශපාලන භාවිතයේ සම්බන්ධයෙන් ඔබගේ කියවීම, ඔබගේ කියවා ගැනීම කොයි වගේද? ඔව් හර්ෂගේ ආර්ථික දැනුම බොහොම එයාට ඒකේ ටිකක් එළියට එන ප්‍රමාණයක් අපි දකින. විශේෂයෙන්
SL vlog එකත් එක්ක කරන ඉන්ටර්වයුව වලම එයාගේ ආර්ථික දැනුම කියන්නේ ආචාර්ය උපාධියක් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තියෙනවා කියන්නේ මේ වෙලාවේ රටකට ආර්ථිකය හසුරුවද්දී ඒ දැනුම ඉතාමත්ම වැදගත්. ඉතින් නමුත් මම ඔහුගේ දකින්නේ ඔහුටත් තව ටිකක් එයාව මීට වඩා ප්ලේස් කරගන්න විදිහ එයාගේ දැනුම සමාජගත කරන විදිහ. ඒ නොලෙජ් එකෙන් එළියට පණිවිඩයක් දෙන විදිහ එයාට මීට වඩා තව වෙනස් කරගන්න වෙනවා. තව මීට වඩා කැරිස්මා එකක් බිල්ඩ් අප් කරගන්න වෙනවා. ඒක එයා කතා කරන විදිහ වෙන්න පුළුවන්, ඇවිදින විදිහ වෙන්න පුළුවන්, හිතන විදිහ වෙන්න පුළුවන්, එයාගේ අදහස් ප්‍රකාශ කරන විදිහ. තවත් එයාට ගොඩනගෙන්න තව ගොඩක් දුර තියෙනවා. එහෙම නොගියොත් එයාට එයාගේ දේශපාලන අනාගතේ මම දකින්නේ යම්කිසි සීමාකම් ඉස්සරහට එයි. හැබැයි මොන ආණ්ඩුව ආවත් හර්ෂගෙන් ඉදිරියට වැඩක් ගන්න පුළුවන් නම් මං හිතනවා ගොඩක් වටීවි කියලා. අර හොඳම 11 දාන්න ඕනේ වගේ ක්‍රිකට් මැච් එකකදී ඒ 11 ඇතුලේ හර්ෂත් ඉන්නවා නම් මම කැමතියි. එහෙනම් ඒකත් එක්කම අහන්න කැමතියි මේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ඔබේ කියවීම කොයි වගේ තැනකද තියෙන පැතෝ? සජිත් සම්බන්ධයෙන් ඇත්තටම බොහොම එච්චර මේ අර ඔය කිව්වා වගේ හොඳ සිතුවිල්ලක් නැහැ. ඉතින් මම සජිත්ට දකින්නේ රටේ නායකත්වය ගන්න උත්සාහ කරමින් ඉන්න තවත් ජනාධිපතිවරයෙකුගේ හිටපු පොතෙක් විදිහට විතරයි. එතනින් එහාට අපි දකිනවනේ දැන් මේ දේශපාලනයේ හිටපු දේශපාලකයන්ගේ පුත්තු ඇවිල්ලා ඊළඟට තමන්ගේ පරම්පරාව හදාගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට ඔහුත් දේශපාලනයේ දිගින් දිගට ඉන්නවා ප්‍රේමදාස නාමයත් එක්ක. ඉතින් එතනින් එහාට මම ඔහුගේ අර එහෙම ලොකු නායකයෙක් විදිහට ඕක දකින්නේ නැහැ. ඉතින් එතනින් එහාට මට ලොකු අදහසක් නැහැ ගැන කියන්න. පැතුම් අපි ඊළඟට යනවා මේ දීර්ඝ සාකච්ඡාවකින් දීර්ඝ පැහැදිලි කිරීම් වලින් අනතුරුව මේ කෙටි ප්‍රශ්න සහ කෙටි පිළිතුරු කිහිපයකට අපි ඔබෙන් බොහොම කෙටි ප්‍රශ්න කිහිපයක් අහනවා. පළවෙනි ප්‍රශ්න තමයි ලංකාවේ දේශපාලනය තුල ඔබ ෆලෝ කරන දේශපාලන චරිතයක් ඉන්නවා නම් ඒ කවුද? නැත්නම් ඒකට හේතුව? මේ වෙනකොට කවුරුත් නැහැ. දැන් PB ජනාධිපති ලේකම් තනතුරෙන් ඉල්ලාස් වෙනවනේ. අපි උපකල්පනය කරමු PB ගියාට පස්සේ ඔබ තමයි ජනාධිපති ලේකම් විදියට ඊළඟටපත් වෙන්නේ. ඔබ එම ධූරයේ වැඩ බාර අරගෙන ගන්න පළවෙනි තීරණය මොකක්ද? මගෙන් උපදෙස් ඉල්ලුවොත් පළවෙනි එක මම කියනවා 20 අවලංගු කරලා 19 දැනට මේ වෙලාවේ ක්‍රියාත්මක කරවන්න. දෙවෙනි එක ඊළඟට දෙන එක තමයි අර 2020 මුල භාගයේදී කරපු බදු සහනය වහාම ඉවත් කරලා ඒක නැවත ප්‍රතිස්ථාපනය කරන්න. දෙකයි. තුන්වෙනි එක මහ බැංකුව වහාම මුදල් මණ්ඩලයක් බවට පත් කරලා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කරන්න. ඒකෙන් කබ්‍රාල් වයින් කරලා වෙන සුදුසු ආර්ථික විද්‍යාඥයෙක්ව එතෙන්ට පත් කරන්න මහ බැංකුව උඩට එන්න. හතරවෙනි එක ඉකොනොමික් කවුන්සිල් එකක් පත් කරගන්න. ඉකොනොමිස්ලා 10 දෙනෙක් විතර ඉන්න. ඒකට හිටපු මහ බැංකුවේ කට්ටිය වෙන්න පුළුවන්. දැනට ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න CEO ලා කීප දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ආර්ථිකය ගැන දැක්මක් තියෙන ඉකොනොමික් කවුන්සිල් එකක්. සහ ඒකට ආයි අත්‍යවශ්‍ය කට්ටිය තමයි මේ ඇකඩමික්ස්ලා. යුනිවර්සිටි වල හොඳ ඇකඩමික්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒ ඇකඩමික්ස්ලා කීප දෙනෙක් අරගන්න ඕනේ. ඉකොනොමික් කවුන්සිල් එකක් හදාගන්න. ඉකොනොමික් කවුන්සිල් එකෙන් ඉකොනොමි එක ප්ලෑන් කරන්න. මොකද්ද මේකෙන් රිකවර් වෙන්න තියෙන ක්‍රමය කියලා. ඔන්න ඔය මූලික ස්ටෙප් 4 තමයි මම මුලින්ම ගන්න කියන්නේ. ඊළඟට අහන්න කැමතියි. පාටලේ චම්පික නම් ඔබ මේ වෙලාවේ කරන දේ මොකක්ද? ගන්න තීරණය මොන වගේද? මම පාටලී චම්පික රණ එක නම් එක්සැක්ට්ලි කරන්නේ ඔහු කරන දේම තමයි. මොකද ඊළඟ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරන එක. ඒ උත්සාහය ඔහු දරනවට වඩා මම තව ටිකක් මේක තව දැනුම එකතු කරගන්න උත්සාහ කරනවා. මම දකිනවා පාටලීගේ ආර්ථික දැනුම තව ටිකක් මදි කියලා. එහෙනම් තව යාට තව ගොඩාක් මේකට දැනුම එකතු කරගන්න වෙනවා. මම ඔහු බුද්ධිමත් උගත් මිනිසෙක්. එයාට හැකියාව තියෙනවා. හැබැයි මං හිතන්නේ මේ ආර්ථික දැනුම සම්පූර්ණ තියෙනවා කියලා. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම. ඔහුගේ කතාවලදී ඒකේ අඩුපාඩු එළියට පේන්න තියෙනවා. ඔහු ගැටලුව ඍජුවම පොයින්ට් එකට ආන්සර් කරන්නේ නැති ගතියක් එළියට පේන්න තියෙනවා. ඒ හින්දා මම කිව්වා මං අර පාටලියට රීමොඩල් වෙන්න කියලා. ඒ රීමොඩල් වෙන්න කියන්නේ ඔහුට තව ගොඩාක් ඉකොනොමික් නොලෙජ් එක එකතු කරගන්න තියෙනවා. ඒක එකතු කරගන්න උත්සාහ කරන්න, පොයින්ට් එකට කතා කරන්න සහ ඔහු රාජපක්ෂ රෙජීමයත් අතීතයත් පිළිබඳව තියෙන මේ වෛරය අකමැත්ත වැඩි අමතක කරන්න. දැන් ඒකෙන් ඕනේ අනාගතේ දකින්න. එයා කරපු දේවල් එයා කියන්නේ නැහැ. ඒව ඕනෙත් නැහැ.
ඉස්සරහා දැක්ම විතරක් කියන්න. ඉස්සරහා කරන දේ කියන්න. රට හදන විදිහ විතරක් කරන්න. අන්න එතෙන්ට විතරක් ફોකස් කරන්න. මොකද එයා කතා කරනකොට එයාගේ කේන්තියක් පේන්න තියෙනවා. එයා කතා කරන විදිහෙන් යම්කිසි අර පරණ දේවල් පිළිබඳ වෛරයකින් එයා ඉන්න බවක් පේන්න තියෙනවා. මිනිස්සු කැමති නෑ රටේ නායකයෙක්ව එහෙම ඒ තත්ත්වෙට දකින්න. මිනිස්සු කැමති ධනාත්මක දෙයක් දකින්න. මිනිස්සු කැමති යම් පොසිටිවිටි එකක්, හෝප් එකක් දකින්න. ඒ සිනහමුසු මූණෙන් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන්න මූණක් නායකයෙක් විදිහට දකින්න. අන්න ඒ විදිහට තමයි පාටලිව රියමොඩල් කරගන්න අන්න ඒ පැත්ත හදනවා මම පාටලී නම්. එහෙනම් අහන්න කැමතියි ඔබ රනිල් වික්‍රමසිංහ නම් මේ වෙලාවේ ගන්න තීරණය කොයි වගේ එකක් වේවිද? මම මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ නම් ඇත්තටම ඔප්ෂන් මම කලින් කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ නම් ඇත්තටම මම විශ්‍රාම යනවා. හරි පැතුම් අපි එමු කෙටි ප්‍රශ්න සහ කෙටි පිළිතුරු අවසානයි අපි එමු අපේ රැපිඩ් ෆයර් සෙෂන් එකට. ප්‍රශ්නයක් තියෙනවා පිළිතුරු කිහිපයක් තියෙන මේ අතරින් ඔබට එකක් තෝරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය මේ අතරින් දේශපාලනයේදී වඩාත්ම භයානක වන්නේ වංශාව සහ දූෂණය, පෞල්වාදය, ඒකාධිපතිවාදය සහ විදේශ පරගැතිභාවය. පෞල්වාදය. ඊළඟට අහන්න කැමති මරණ දඬුවම ගැන ඔබේ අදහස. උත්තර තමයි ක්‍රියාත්මක කළ යුතුයි, ක්‍රියාත්මක නොකළ යුතුයි. එය අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. එයින් නිවැරදි පුද්ගලයන් පවා මරණයට පත්විය හැකි. තාවකාලිකව ක්‍රියාත්මක කරනවා. හරි. ඊළඟ ප්‍රශ්න තමයි දැන් ඔබ පිටරටේ ඉන්නේ. එතකොට ලංකාව ගැන දැනගන්න ප්‍රවෘත්ති බලන්න ඔබ කෙනෙක්ට යෝජනා කරන්නේ මේ අතරින් කුමන නාලිකාවද? එක දෙරණ ඊට පස්සේ දෙවණියට හිරු, සිරස, ITN සහ ස්වර්ණ වාහිනී. සිරස. හරි. ඊළඟට අහන්න කැමති පාර්ලිමේන්තුව තුල එකට වැඩ කරන අවස්ථාව ලැබුණොත් ඔබ වැඩ කරන්නේ මේ අතරින් කාත් එක්කද? පළවෙනි පිළිතුර පාටලි, අනුර, හර්ෂ. පාටලි. ඉතින් පැතුම් ඔබට බොහෝම ස්තුතියි අපේ ආරාධනය පිළි අරගෙන අපේ සංවාදයට පැමිණියාට. ඉතින් අපි බොහෝම බලාපොරොත්තු සහිතව ඔබ දිහා බලාගෙන ඉන්නවා කියන කාරණය මතක් කරන්න කැමතියි. නැවතත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අද මේ අවස්ථාව ලබා දුන්නට. හැමදාමත් වගේ SL වීලොග් එක මේ රටේ බොහොම ලස්සන තැනකට මාධ්‍ය හසුරුවමින් ඉන්නවා. බොහොම ආඩම්බරයි, බොහොම සන්තෝෂයි. ඉදිරියටත් මේ විදිහටම බොහොම නිර්පාක්ෂිකව නිවැරදිව අනාගතයේ දිහා සුබවාදීව බලන ගමන් මේ වැඩ කටයුතු කරගෙන යන්න සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.